දේවාලේ ගම කණ්ඩේ ගෙදර පුත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ පන්නක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නිවල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාන. ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 29 වන දේශනයයි මේ. සංසාරගත සත්වයින්ගේ භවනාටකයට පසුබිමක් වන පොළොව වේදිකාව කල්පාරම්භයේ සිට කල්පාන්තයේ දක්වා ඉදිරිපත් කරන වේදිකා සැරසිලිවල අනිත්‍යතාව මතු කර දැක්වීමට පියවර දේශනාවේදී අපි උත්සාහ කළා. අග්ගඤ්ඤ සූත්‍රයේන කල්පාරම්භය පිළිබඳ විස්තරයත්, සත්ත්ව සූර්යෝග්ගමන සූත්‍රයේන කල්ප විනාශය පිළිබඳ විස්තරයත් එකිනෙකට යා කරගෙන ප්‍රබල අනිත්‍ය සංඥාවක් සිතට කාවද්දා ගැනීමෙන් නිවනට දොර ඇරෙන නිබ්බිදාව මතු කර ගැනීම ගැන අපි සැලකිලිමත් වුණා. මේ භවනාටකයේ අනිත්‍යතාවය ඇඟවෙන, ඒ වගේම මේ ලෝකයේ මේ මහ පොළොවේ අනිත්‍යතාව පෙන්눔 කරන ඒ බුද්ධ දේශනාවලම ප්‍රතිරාවයක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කළ මහා හත්තිපදෝපන සූත්‍රයෙන් අපට අසන්නට ලැබෙනවා. තස්සායිනාම ආවුසෝ බාහිරාය පඨවි ධාතුයා තාව මහල්ලිකාය අනිත්‍යතා පඤ්ඤායිසති කය ධම්මතා පඤ්ඤායිසති වය ධම්මතා පඤ්ඤායිසති විපරිණාම ධම්මතා පඤ්ඤායිසති කිම් පනිමස්ස මත් අට්ඨකස්ස කායස්ස තන්උපාදීනස්ස අහන්තිවා මමන්තිවා අස්මීතිවා අතක්වස්ස නෝචේ වෙත්තෝති. එවත්නි සාමහත් වූ පඨවි ධාතුවේ පවා අනිත්‍යතාවක් දක්නට ලැබෙන්නේ, විනාශ වන ස්වභාවයක් දක්නට ලැබෙන්නේ, ගෙවි යන ස්වභාවයක් දක්නට ලැබෙන්නේ, විනාශ වන ස්වභාවයක් දක්නට ලැබෙන්නේ. සුළු කලක් පවතින තණ්හාවෙන් අල්වාගත් මේ කය පිළිබඳව මේ කයෙහි මමයේ මගේය වෙමි යන ගැන්මක් ගැන කෙසේ වේද කියනු කින්ද? අනික් අතට එවැනි කියා ගැන්මකට සිතා ගැන්මකට ඉඩක් නැත්තේ වීමයි. මේ සාමහත් වූ බාහිර පඨවි ධාතුවේ අනිත්‍යතාව තුලින් මේසා අල්ප වූ ආධ්‍යාත්මික පඨවි ධාතුවේ අනිත්‍යතාව දැකීමෙන් අහංකාර මමංකාර මානානුසයන් දුරු කර ගැනීමට හැකි බව මේ දේශනා කොටසින් අපට පෙනී යනවා. අනිමිත්තංච භාවේහි මානානුසය මුද්ධා අනිමිත්තේ වඩව මානානුසය දුරලව යනුවෙන් බුදුරජාණන් වහන්සේ සුත්ත නිපාතේ රාහුල සූත්‍රයේදී දේශනා කළේ මේ අනිත්‍ය සංඥාවෙන් නිමිතිමකී යනකොට ඒකම මානානුසයක් ගෙවි යන නිසායි. බාහිර ලෝකයේ අනිත්‍යතාව විස්තර කරන සූත්‍ර දේශනා අයෝනිසෝ මනසිකාරයෙන් ලෝක චින්තන බවට හරවා ගන්නේ නැතිව යෝනිසෝ මනසිකාරයෙන් ඒවා අපේ අධ්‍යාත්මයේ දෙසටම හරවාගෙන මේ ජීවිත නාට්‍යයේ ඇති නිස්සාරත්වය තේරුම් ගත යුතු තිබෙනවා. අපේ එක කෙනාගේ ජීවිත නාට්‍යයේ මුල් ජවනිකාවල රඟපෑන් අනුදුලියෝ කෝදෙන් ඒ සැරසිලි ඒ පසුබිම් සැරසිලි දැන් කෝ ඒ කිසිවක් නැත. ඒවා පිළිබඳ සංඥානුසය අපේ සිත් තුළ ඉතිරිව ඇති තාක් විතර්ක ප්‍රපංච ඇති කර ගැනීමට බාධාවක් නැහැ. මේ විතර්ක ප්‍රපංච ඇතිවන්නේ අර අනිත්‍ය සංඥාවෙන් ඒ නිමිති ගෙවි ගියේ නැති නිසායි. මුළු මහත් ලෝකයේම මේ අනිත්‍යතාව ගැන මෙනෙහි කරනකොට අපේ මේ ජීවිත නාට්‍යයේ ඇති
වස්තු පුද්ගල සිද්ධ වශයෙන් හඳුන්වන මේ සංස්කාර ගොඩ පිළිබඳව විරාගය ඇති වෙනවා කියලා කියන්නේ ඒ නිමිතින් කියාමයි. ඒක හරියට උම්මාවකින් කියනවා නම් බොඳ වුණ දියසායම් චිත්‍රයක් බවට පත් වෙනවා වගේ. ඒ විදිහට අනිත්‍ය සංඥා වඩනකොට ඒ නිමිති ගෙවි යනකොට යෝගාවචරයේකට ලෝකේ පේන්නේ හරියට බොඳ වුණ දියසායම් චිත්‍රයක් වගේ. දියසායම් චිත්‍රයක් බොඳ වෙනකොට ඒ චිත්‍රයේ ඇති රූප එකිනෙක වෙන් කරගන්න බැරි තත්ත්වයක් අපහසු තත්ත්වයක් ඇති වෙනවා. නානත් සංඥාවෙන් අර වර්ණ හැඩරුව ආදී අනුව සංඨාන ආදී අනුව ඒ චිත්‍රයේ ඇති විවිධ රූප එකිනෙකින් වෙන් කරගන්න බැරි තත්ත්වයක් වෙන නගිනවා. ඒ නිසාම අර එකිනෙක මැනීම් වශයෙන් කරන මානානුසයන් ඉවත් වෙනවා. පිල් බෙදීන් යැතීම් වලට හේතු වන මානානුසයන් එයින්ම ගෙවි යනවා. මෙන්න මේක නිසා තමයි අර අනිත්‍ය සංඥාව ඉතාමත් වැදගත් භාවනා කර්මස්ථානයක් හැටියට බුදුරජාණන් වහන්සේ නිතර මතක් කරලා දීලා තිබෙනවා. අනිත්‍ය සමාධිය විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ වර්ණනා කළා. සංයුක්ත නිකායේ ඛණ්ඩ සංයුත්තේ තයෝ මේ භික්කවේ අකුසල විතක්කා කාම විතක්කෝ ව්‍යාපාද විතක්කෝ විහිංසා විතක්කෝ ඉමේචකෝ භික්කවේ තයෝ අකුසල විතක්කා ක අපරිශේෂා නිරුද්ධಂತಿ චත්සුවා සතිපට්ඨානේසු සුපට්ඨිත චිත්තස්ස විහෙරතෝ අනිමිත්තං වා සමාධින් භාවයතෝ යාවංචි දම් භික්කවේ අලමේවා අනිමිත්තෝ සමාධි භාවයතෝ අනිමිත්තෝ භික්ඛවේ සමාධි භාවිතෝ බෞද්ධිකතෝ මහප්පලෝ හෝති මහානිසංස. මහණෙනි මේ අකුසල විතර්ක තුනක් ඇත. කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. මහණෙනි මේ අකුසල විතර්ක තුන කොතැනක නිර්වශේෂ වශයෙන් නිරුද්ධ වෙද්ද? සතර සතිපට්ඨානයේ මනමින් පිහිටි සිත් ඇතිව වාසය කරන්නහුට හෝ අනිමිත්ත සමාධිය වඩන්නහුට හෝයි. එතෙක් දෙයක් මහණෙනි මේ කාරණයම ඇති ඔයත් ඇති අනිමිත්ත සමාධිය වඩන්න. අනිමිත්ත සමාධිය වඩන ලද කල්ලි බහුල වශයෙන් කරන ලද කල්ලි මහත්ඵල මහානිසංස වේ. මේ සූත්‍ර කොටසින් අපට පෙනී යන මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන මේ මිත්‍යා සංකල්ප තුන සම්පූර්ණයෙන්ම නිර්වශේෂ වශයෙන්ම නැති කර ගැනීමට ක්‍රම දෙකක් ඇති බව. පළවෙනි ක්‍රමය සතර සතිපට්ඨානෙහි මනමින් පිහිටි සිත් ඇති බව. දෙවෙනි ක්‍රමය අනිමිත්ත සමාධිය වැඩි වීම. අර වා කියන නිපාතේ යොදලා තියෙන්නේ ඒ නිසා. මේ අපට පේනවා අනිමිත්ත සමාධිය වැඩි වීමේදී නිමිති ගෙවි යන නිසාම අර විතර්ක වලට සංකල්ප වලට ඉඩක් නැති වෙනවා. මේ නිමිති ගැනීමේ සාංශාරික පුරුද්ද නිසායි අපට විතර්ක ප්‍රපංච ඇති වෙන්නේ. නමුත් මේ විතර්ක ප්‍රපංචයන්ගේ සිත මුදා ගැනීමේ ප්‍රයත්නයටත් එක්තරා විදියක නිමිති ගැනීමක් අවශ්‍ය වෙනවා. මේක නොකර බැරි තත්ත්වයක් මෙතන. අපි බොහෝ අවස්ථාවල සඳහන් කළා බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවක් දේශනා කරන්නට හේතුවක්. මේ සමහර දේවල් ඇතුවත් බැරි නැතුවත් බැරි තත්ත්වයක් තියෙනවා. එතකොට මේ මධ්‍යම ප්‍රතිපදාවම අනුපූර්ව ප්‍රතිපදාවකුත් වෙනවා. මධ්‍යම ප්‍රතිපදාවම අනුපූර්ව ප්‍රතිපදාවක් බවට පත් වෙන්නේ මේක එක්තරා අනුපිළිවෙලකින් කළ යුතු දෙයක් නිසා. එක්තරා ක්‍රම අනුකූලත්වයක් අනුව කරන්නට සිද්ධ වෙන දෙයක්. මේ පද දෙකේම මේ මධ්‍යම ප්‍රතිපදා අනුපූර්ව ප්‍රතිපදා කියන පද දෙකේම ගැඹ වෙන අර්ථය අපි වෙනත් වචන දෙකකින් කිව්වොත් මේ නිර්වාණගාමී ප්‍රතිපදාව ප්‍රායෝගික හා සාපේක්ෂක ප්‍රතිපත්ති උඩ යන්න. ඒ මූල ධර්ම උඩ ගමන් කරන්න. ප්‍රායෝගික කියන්නේ යම්කිසි අර්ථයක් සලකාගෙන. සාපේක්ෂ කියලා කියන්නේ කිසිවක ඒකාන්ත වටිනාකමක් නැහැ. එකක් අනික අපේක්ෂා කරගෙනයි. අනිකට අපේක්ෂිතවයි. තව එකක් හා සම්බන්ධවයි වටිනාකම ලබන්නේ. අර රත්විනිත ප්‍රතිපදාව ගැන කලින් අවස්ථාවක සඳහන් කරනකොට අර කඩින් කඩ දුවන රතහත එකක් දුවන්නේ අනික් එක බලාපොරොත්තු වෙන. ඒක දුවන්නේ අනික් එක බලාපොරොත්තු වෙන. ඔන්නෝම සාපේක්ෂක භාවය. මේ මූල ධර්ම විස්තර කිරීමටයි මේ විස්තරය කිව්වේ. එතකොට එක්තරා විදිහක නිමිති භාවිතයක් අවශ්‍ය වෙනවා මේ කියාපු නිමිති වලින් හිත මුදා ගැනීමේ ප්‍රයත්නයට. ඒක කෙරෙන්නේ අර ප්‍රායෝගික සාපේක්ෂ මූල ධර්ම අනුවයි.
ප්‍රායෝගික හා සාපේක්ෂ මූලධර්ම අනුව කෙරෙන යෝගාවචරයාගේ මේ ප්‍රයත්නය තේරුම් කිරීමට මුල් දේශනාවකදීම අපි උපමාවක් යොදාගත්තා. අර දැඩි පිහියමැදීමේ උපමාව. ඒක නැවතත් අපි මතක් කරගනිමු. ඒ දැඩි පිහියමැදීමේ උපමාවෙන් අපි ඒ අවස්ථාවේ පෙන්වන්න කරන්න උත්සාහ ගත්තේ පරාමර්ශනයක් සම්මර්ශනයක් අතර වෙනස. පරාමර්ශනය කියලා කියන්නේ දැඩි වල්ල ගැනීම. සම්මර්ශනය කියලා කියන්නේ එක්තරා සියුම් ආකාරයකින් අල්ලා ගැනීම. යම්කිසි විශේෂ අර්ථයක් සඳහා හොඳින් අල්ලා ගැනීම කියන තේරුම වගේ එතන. මේකටයි අපි දැඩි පිහි උපමාවක් ගත්තේ. පරාමර්ශනය ගැන කියනවා නම් දැඩි පිහිය තදින් නමෝරාගෙන ඒක කරගලේ අතුල්ලන්න පටන් ගත්තොත් දැඩි පිහිය මොට වෙනවා. එහෙම නැතිව දැඩි පිහිය සුඛනම් ආකාරයකින් අල්ලගෙන සීරුවෙන් කරගලේ ඇතිල්ලුවොත් දැඩි පිහිය මට්ටම් වෙනවා. ඒ කියන්නේ මැදෙනවා මෝහත් වෙනවා. මෙන්න මේ සංස්කාර සම්මර්ෂණය ගැන කතා කරනකොට අපට සිහි ගන්න පද දෙකක් තිබෙනවා. විපස්සනා අනුපස්සනා කියන. මේ විපස්සනා අනුපස්සනා කියන පද දෙකත් අපට තේරුම් ගන්න පුළුවනි අර කලින් සඳහන් කළ ප්‍රායෝගික සාපේක්ෂ මූලධර්ම හෙළිවෙන ආකාරයට. මෙතෙන්දී අපි වඩුවෙක් ලීයක් යතු ගන්න හැටි බලමු. වඩුවෙක් ලීයක් යතු ගාගෙන යන අතරේ විටින් විට ඒ ලීය අතට අරගෙන දකුණෙස වහලා වමසින් එක්තරා විශේෂ බැලීමක් එක්තරා අණුව බැලීමක් කරනවා. මේ බැලීමේ එක්තරා සාවඥ බවකුත් තිබෙනවා. අවඥා සහිත බවක් තියෙනවා. මේක හරියට දක්ෂ වඩුවෙකු අදක්ෂයෙකුගේ නිර්මාණයක් දැස විචාරාක්ෂයෙන් බලන්න වගේ වැඩක්. නමුත් මේ වඩුව බලන්නේ අර තමාම යතු ගාන ලීය දිහාමයි. මොකද මෙහෙම බලන්නේ? මේ බැලීම වෙනත් විදිහකින් කියතොත් මේක අනුන්ගේ ඇසින් බැලීමක්. අනිකකුගේ ඇසින් බැලීමක්. මේ තමා යතු ගාන ලීය දෙස අනුන්ගේ ඇසින් බලන්නේ විචාරාක්ෂයෙන් බලන්නේ මේ විශේෂ බැල්ම කරන්නේ ඒ ලීයේ ඇදකුද සොයා ගන්නවා. මම මේක යතු ගාන නිසා කොහෙද ඇදකුදයක් කියලා ගත්තොත් මේ වැඩේ කවදාවත් හරියට කෙරෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි එක ඇහැක් වහලා අනිත් ඇහෙන් අර විදිහේ බැල්මක් කරන්නේ. අන්න ඒ විදිහම දෙයක් තමයි මේ විපස්සනාව කියන විශේෂ බැල්ම. අනුපස්සනාව කියලා කියන අණුව බැල්ම. මෙන්න මේ කාරණේ අපට හෙළි වෙන හොඳ ගාථා ධර්මයක් ඉදිරිපත් කරගන්න පුළුවනි. තේර ගාථා පාළියේන මහා මොග්ගල්ලාන තේර ගාථාව. සුඛුණං පටිවිජ්ජಂತಿ වාලග්ගං උසුනා යථා යේ පංචක්ඛන්ධේ පස්සන්ති පරතෝ නොච අත්තතෝ. යම් කෙනෙක් මේ පංචස්කන්ධය තමා වශයෙන් නොව නොච අත්තතෝ අනුන් වශයෙන් පරතෝ බලද්ද ඔහු අශ්වලෝමයක් ඊතලයකින් විදින්නාක් මෙන් සියුම් වූ නිර්වාණ ධාතුව පිළිවිද දකිත් ප්‍රතිවේධ කරත් විනිවිද දකිත්. ඒ වගේම තවත් ගාථාවක් අපට සකුලා තේරී ගාථාවෙන් හමු වෙනවා. සකුලා තේරිය පිළිබඳව සංඛාරේ පරතෝ දිස්වා හේතු ජාතේ පලෝකිනි පහසින් ආශවේ සබ්බේ සීති භූතාස්මි නිබ්බුතා. හේතුන්ගෙන් හටගත් නිදී යන ස්වභාවය ඇති මේ සංස්කාරයන් පරතෝ අනුන් වශයෙන් දැක පහසින් ආශ්‍රයේ සබ්බේ සියලුම ආශ්‍රමයන් ප්‍රහාණය කළමි. සීති භූතාස්මි නිබ්බුතා සීලුවා වෙමි යූනී වෙමි. එතකොට මෙන්න මේනුත් අපට පේනවා දැන් අර සක්කාය දිට්ඨිය විස්තර කරන සූත්‍රවල සඳහන් වෙන්නේ රූපං අත්තතෝ සමනුපස්සති වේදනං අත්තතෝ සමනුපස්සති ආදී වශයෙන් රූපය ආත්මීය වශයෙන් දකිනවා වේදනාව ආත්මීය වශයෙන් දකිනවා. ඒක අර අශ්‍රතවත් සත්‍යඥයාගේ ස්වභාවය. නමුත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා විශේෂයෙන්ම යෝගාවචරයා මේ පරතෝ බැල්ම පිහිට කරගන්නවා. විපස්සනාවේදී මේ පරතෝ බැල්ම පිහිට කරගන්නවා. ඒකෙන් තමයි විපස්සනාව විශේෂ බැල්මක් වන්නේ. අනුව බැලීමක් වන්නේ. මේ අනුව බැලීම කියලා කියනකොට අපි මේක කලිනුත් අවස්ථාවක සඳහන් කළා.
සතිපට්ඨාන සූත්‍රයේ තියෙන බොහෝ දිනාට ගැටලුවක් වෙන පාඨයක්. කායේ කායානුපස්සී විහෙරති. විතරම සඳහන් වෙනවා වේදනාසු වේදනානුපස්සී විහෙරති. මේක බැලු බැලමට පරිවර්තනය කළාම අමුතුයි. කායේ කාය අනුව බලනවා. මොකක්ද මේ අනුව බැලීම? මෙන්න මේ කියාපු අනුව බැලීමයි. අර වඩුවා කරන වැඩේ මේ කරන්නේ. යෝගාවචර වඩුවා කරන්නේ මේ සංස්කාර දීය අධිකුද සොයාගන්න නම් අර විදියට බලන්න ඕන. පරතෝ බැල්මක් කරන්න ඕන. ඒකයි මේ කාය කායානුපස්සී. මේ මගේ කය මේක කොයින්ද වැරද්දක් කියලා බලන්න පටන් ගත්තොත් මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අධිකුද පේන්නේ නැහැ. ඒක නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන අධිකුද දැකීමට නම් අර කියාපු අර පරතෝ බැල්ම පිහිට කරගන්නවා. එහෙම මේ අධිකුද බලාගෙන එක්තර යතුගෑමකුත් මේ යෝගාවචර වඩුවක් කරනවා. ඒ පරතෝ බැල්මෙන් අධිකුද සොයාගෙන ඊළඟට එක්තරා යතුගෑමකුත් කරනවා. යතු ගාල තමයි අර වගේ වා ගමන්නේ. මතුවෙලා තියෙනවා නම් අධිකුද ආදිය. සංහා මාන දිච්ච වශයෙන් අර ඉල්පිල තියෙන සංස්කාර වලින් සංකර සංස්කාර ගොඩක් සුද්ධ සංඛාර පුඤ්ජෝ අර වජිරාවිච්චුනේ කිව්වා වගේ. නමුත් මේකෙන් මොකක්ද මතුවෙලා තියෙනවා සංහා මාන දිච්ච වශයෙන්. ඒවා ගෙවල දාන්න නම් මේකට එක්තරා යතු ගෑමක් කරන්න ඕන. දැන් අපි මේ යෝගාවචර බඩුවා මේ සංස්කාර දීය යතු ගාන සද්දෙට ටිකක් හඳෙමු. න ඒතං මම න ඒසෝ හමස්මි න මේසෝ අත්ත. න ඒතං මම න ඒසෝ හමස්මි න මේසෝ අත්ත. ඔන්නෝක යතු ගෑම. මේ මගේ නොවේ, මේ මම නොවේනි, මේ මගේ ආත්මය නොවේ. මේ මගේ නොවේ, මේ මම නොවේනි, මේ මගේ ආත්මය නොවේ. ඔය ණයන්ෙන් තමයි කෙලස් කැපෙන්නේ. එතකොට මේ පාඨ සූත්‍ර දේශනාවල සඳහන් වෙන්නේ නිකම් දෘෂ්ටි වශයෙන් ගැනීමට නොවන බව මේ පෙනෙනවා. සම්පූර්ණ ප්‍රායෝගික සාපේක්ෂ අර්ථයක් අනුව යෝගාවචරයට ප්‍රයෝජනයට ගැනීමට මේ පද තුනේ එදිලා තියෙනවා. නේතන්නම නේසුහමස්මි නමේසුවක්. එතකොට මෙන්න මේ විදිහට අතු ගාලා ක්‍රමක්‍රමයෙන් අර අදකුද එහෙම පිටින්ම ගෙවිලා යන හැටි. අර මතුවලා තියෙන දේවල් ඉතින් නැති වෙලා යන ආකාරයට කරන්නේ එක්තරා විදිහක සම්මර්ෂණය. හිතට මට්ටම් කරන්න වෙනවා යෝගාවචර බඩුව. මේ කාරණේ කියාගෙන යනකොට අපිට මතක් කරගන්න පුළුවන් තව හොඳ වචනයක් තියෙනවා. උස්සද කියන වචනේ. මේ වචනේ සමහර පැරණි සූත්‍රවල සඳහන් වෙනවා. මේ වචනේ අර්ථය තරම් පැහැදිලි නැති වගේ පෙනෙනවා. මේ උස්සද කියන වචනය ඊට සමාන උත්සන්න කියන වචනයත් එක්ක සංසන්දනය කරලා බලනකොට අපිට පේනවා ඉස්සීම, ඉල්පීම, මතුවීම කියන අර්ථය එතන තියෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් උස්සද කියන වචනේ සාමාන්‍ය නිරුක්තිය අනුව අර්ථය ගන්න පුළුවන් අපිට නිරායෑම, ඉල්පීම, මතුවීම වැනි දෙයක්. ඇත්ත වශයෙන්ම තණ්හාවත් එක්තරා විදිහක නිරායෑමක්, මානෙ එක්තරා විදිහක ඉල්පීමක්, දිට්ඨිය එක්තරා විදිහක මතුවීමක්. එතකොට මේ සංස්කාර ගොඩෙන් ඔන්න ඔය තුන මතුවලා තිබෙනවා. සංසාරික දෝෂ නිසා. ඒවා එහෙම පිටින්ම යතු ගාලා ක්‍රමක්‍රමයෙන් අදකුද සොයමින් යතු ගාලා මට්ටම් කරන්නයි සිද්ධ වෙන්නේ. මේ උස්සද කියන වචනය ගැන මේ කියාපු අර්ථය අපට මතු කරගන්න පුළුවන් වටිනා ගාථාවක් සුත්ත නිපාතේ අටක වර්ගයේ තුවටක සූත්‍රයෙන් අපට සොයා ගන්න පුළුවන්. උපසමානුස්සතියට පවා උපකාර කරගන්න පුළුවන් වටිනා ගාථාවක්. මජ්ජේ යථා සමුද්දස්ස ඌමිනෝ ජායති ඨිතෝ හෝති. එවං ඨිතෝ අනිජස්ස උස්සදං භික්ඛු නකරෙය්‍යති හිති. යම්සේ මුහුද මැද රළහට නොගනීද සිටියේ වේද තහවුරු යේ වේද එසේම සිටියතු තහවුරු වූ වන්නේ නොසැලෙන්න කුවන්නේය. භික්ෂුව කොතැනකවත් උස්සදයක් නොකරන්නේය. මතුවීමක්, ඉල්පීමක්, නිරායෑමක් නොකරන්නේය. එතකොට මේ ගාථාවෙනුත් අපට පේනවා නොරහත් සිත
සාමාන්‍යයෙන් වෙරළා සංනියේ වැඩිපුර තියෙන්නේ. මේ වෙරළිය තමයි මූදේ රැලි රළ වෙලා රළ ගෙඩි වෙලා හැපි බින්දිලා මහා බාල ගෝත්‍රයක් ඇති වෙන්නේ. මූද මැද එහෙම නොවේ. රළක් නැහැ. රැලිත් නැහැ. ඉතාමත් නිශ්චලයි සංකීර්ණ ස්ථාවරයි. ත්‍රිති ස්වභාවයක් තියෙනවා. ස්ථාවර ස්වභාවයක් තියෙනවා. සිත රහත් හින්දා මේනොත් අපට පේනවා අර මතුවීම කියන අර්ථය උස්සද කියන වචනේ තිබෙන බව. එතකොට යෝගාවචර බඩුවට කරන්න වෙන්නේ අර තණ්හා මාන දිට්ඨි වශයෙන් තිබෙන මේ රායාම් ඉල්පීම් මතුවීම එහෙම පිටින්ම ගෙවිලා යන තාක් යතු ගෑමයි. න ඒතං මම ආදී වශයෙන්. එතකොට ওই විදිහට යතුගාමින් ක්‍රමක්‍රමයෙන් මේ යෝගාවචර බඩුවා අනිකර මේක සුද්ධ සංඛාර පුඤ්ජයක් කියලා වැටෙන තාක්ම තණ්හා මාන දිට්ඨි එහෙම පිටින්ම ගෙවි යන තාක්ම අර විපස්සනාව අනුපස්සනාව උපකාර කරගන්නවා. මේ විදිහට යතුගාන අවස්ථාවේදී පවා අර සාපේක්ෂ මූල ධර්මය නැත්නම් අර අනුපූර්ව ප්‍රතිපදාව සම්බන්ධ අදහස් ටික මේකට එකතු වෙන ආකාරය අපට පැහැදිලි වෙන ඉතාමත්ම වටිනා සූත්‍රයක් තමයි දීඝනිකායේ සක්කපඤ්ඤ සූත්‍රය. මේ යතුගෑමේදී විතර්ක ප්‍රපංච ආදී ක්‍රමානුකූලවයි. එක්තරා ක්‍රමයකට අනුකූලවයි සිනිදු කරන්න පුළුවන් වෙන්නේ. ඒක උපමාවකට කියනවා නම් අර වඩුවක අර ලීය යතුගාන අතරේ විකින් විට තමන්ගේ යතු කැටයට තට්ටු කරලා ඒ ලීය සිනිදුවෙන්ට යතු කැටයක් සකස් කරනවා. වෙනස් කරනවා. සමහර විට ඊට වඩා සියුම් වෙන යතු කැටයක් අතට ගන්නවා. එහෙම නැත්නම් මේ යතු කැටයට තට්ටු කරලා තව ටිකක් තලිය හරි ගස්ස ගන්නවා. ඔන්න ඔය විදිහේ අනුපූර්ව ප්‍රතිපදාවක් අනුවයි අපිට මේ විතර්ක ප්‍රපංච ක්‍රමක්‍රමයෙන් ගෙවන්න සිද්ධ වෙන්නේ. අර නිමිති ආදියත් ගෙවා දාන්න සිද්ධ වෙන්නේ. මේ කාරණය ඉතාමත් හොඳින් පැහැදිලි වෙනවා දීඝනිකායේ සක්කපඤ්ඤ සූත්‍රයේ. ඒ සූත්‍රයේදී ශක්‍ර දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න මාලාවක් අහනවා. කොයිතරම් වැදගත් ප්‍රශ්නද කියතොත් ඒ ප්‍රශ්න මාලාව අවසානයේ ශක්‍ර දේවේන්ද්‍රයා සෝවාන් ඵලයටපත් වුණ බව සඳහන් වෙනවා. මේ ප්‍රශ්න මාලාවේ මේකට අදාළ පළවෙනි ප්‍රශ්නේ හැටියට ගත්තොත් බුදුරජාණන් වහන්සේගෙන් ශක්‍රිය විමසනවා ඡන්தோ පන මාරිස කිං නිදානෝ කිං සමුදයෝ කිං ජාතිකෝ කිං පබවෝ කිස්මින් සති ඡන්தோ හෝති කිස්මින් අසති ඡන්தோ නොහෝති. නිදුකාණුනි ඡන්දය කුමක් නිසා කුමක් හේතු කරගෙන කුමකින් ඇතිවන කුමකින් උපන් කුමකින් හටගන්නා දෙයක්ද? කුමක් ඇති කල්හි ඡන්දය වේද කුමක් නැති කල්හි ඡන්දය නොවේද? මේක බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර ඡන්தோ කෝ දේවානමින්ද විතක්ක නිදානෝ විතක්ක සමුදයෝ විතක්ක ජාතිකෝ විතක්ක පබෝ විතක්කේ සති ඡන්தோ හෝති විතක්කේ අසති ඡන්தோ නොහෝති. දේවේන්ද්‍රය ඡන්දය විතර්කයේ නිසා ඇතිවන්නා. විතර්කයේ හේතු කොටගෙන විතර්කයේ නිසා විතර්කයෙන් උපන් විතර්කයෙන් හටගන්නා දෙයක්. විතර්කයේ ඇති කල්ලි ඡන්දය වේ විතර්කයේ නැති කල්ලි ඡන්දය නොවේ. ඊළඟට ඒ විදිහටම ශක්‍ර දේවේන්ද්‍රය අහන ප්‍රශ්නය මේ විතර්කයේ කුමක් නිදාන කරගෙන කුමක් නිසා හටගන්නා කුමක් ප්‍රභව කොටගෙන ඇති වෙන දෙයක්ද කියලා අර විදිහටම ප්‍රශ්න කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර විතක්කෝ කෝ දේවානමින්ද පపంచ සංඛා නිදාන. මේ විතර්කයට නිදාන හේතුව පపంచ සංඥා සංඛා. ඒ වචනේ අපි මදුපිණ්ඩික සූත්‍ර විග්‍රහයේදී බොහොම දුරට සාකච්ඡා කළ වචනයක්. අර තණ්හා මාන දිට්ඨි ආදී විතර්ක සම්බන්ධ අදහසක් තමයි මේ ප්‍රපංච කියන වචනේ හැදෙන්නේ. වැඩි විසිරී යාම. එතකොට ඒ විදිහේ ප්‍රපංච සංඥාවෙන් ඇති කරගත්තු සංඛා කියලා කියන්නේ ගිනීම් හැඳිනීම් ප්‍රඥා. මෙන්න මේ ප්‍රඥාප්ති මුල් කරගෙනයි විතර්ක ඇති වෙන්නේ කියන පිළිතුරයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඊළඟට ශක්‍ර දේවේන්ද්‍ර අසන ප්‍රශ්නය පතං පටිපන්නෝ පනමාරිස බික්ඛු පపంచ සංඥා සංඛා නිරෝධ සාරුප්ප ගාමිනී පටිපදං පටිපන්නෝ හෝති.
නිදුකාණෙනි කෙසේ පිළිපන් භික්ෂුවද ප්‍රපංච සංඥා සංඛා නිරෝධ කිරීමට සුදුසු ප්‍රතිපදාවට දැසය කියලා කියන්න පුළුවන් වෙන්නේ. කෙසේ ගමන් කරන භික්ෂුවකටද? අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර ඉතාමත්ම වැදගත්. අපිට මේ කියාපු අනුපූර්ව ප්‍රතිපදා ආදී ඒ අදහස තේරුම් ගැනීමට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා සෝමනස්සම් පහන් දේවානමින්ද දුවිධේන වදා සේවිතබ්බම්පි අසේවිතබ්බම් දෝමනස්සම් පහන් දේවානමින්ද දුවිධේන වදා සේවිතබ්බම්පි අසේවිතබ්බම් උපේක්ඛම් පහන් දේවානමින්ද දුවිධේන වදා සේවිතබ්බම්පි අසේවිතබ්බම් දේවේන්ද්‍රය මම සොම්නසද සේවනයේ කටයුතු සේවනයේ නොකටයුතු වශයෙන් දෙවදෑරුම් කොට වදාරමි. දේවේන්ද්‍රයේ මම දුම්නසද සේවනයේ කටයුතු සේවනයේ නොකටයුතු වශයෙන් දෙවදෑරුම් කොට වදාරමි. දේවේන්ද්‍රයේ මම උපේක්ෂාවද සේවනයේ කටයුතු සේවනයේ නොකටයුතු වශයෙන් දෙවදෑරුම් කොට වදාරමි. ඊළඟට ඒක තවදුරටත් විස්තර කිරීම වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සත්‍යයන් ජඤ්ඤා සෝමනස්සං ඉමං කෝමි සෝමනස්සං සේවතු අකුසල ධම්මා අභිවද්දන්ති කුසල ධම්මා පරිහායන්ති इति ඒව රූපං සෝමනස්සං නසේවිතබ්බං සත්‍යයන් ජඤ්ඤා සෝමනස්සං ඉමං කෝමි සෝමනස්සං සේවතු අකුසල ධම්මා පරිහායන්ති කුසල ධම්මා අභිවද්දන්ති इति ඒව රූපං සෝමනස්සං සේවිතබ්බං සත්‍යයන් චේ සවිතක්කං සවිචාරං යංචේ අවිතක්කං අවිචාරං ඒ අවිතක්කේ අවිචාරේ සේ පණිතතරේ ඒකිතේ අර්ථය එහිලා අර කියාපු සොම්නස් දුම්නස් උපේක්ෂා කියන කම්ම තුන පිළිබඳවම ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එහිලා ඒ කාරණේ පිළිබඳව මේ සොම්නස් සුණා කල්හි මා තුල මගේ අකුසල ධර්මයෝ වැඩි කුසල ධර්මයෝ පිරිහෙච්චයි දන්නේද අන්න ඒ බඳුයේ සොම්නස සේවනය නොකට යුත්තේ අනෙක් අතට යම් සොම්නසක් පිළිබඳව මේ සොම්නස සේවනය කරන කල්හි මගේ අකුසල ධර්මයෝ පිරිහෙ කුසල ධර්මයෝ වැඩිච්චයි දැනගන්නේද ඒ බඳුයේ සොම්නස සේවනය කළ යුතුය අසුරු කළ යුතුය ඊළඟට ඒ විදිහට තේරුම් කරලා දෙනවා අකුසල පැත්තට යොමුන සොම්නසත් කුසල පැත්තට යොමුන සොම්නසත් දෙවදෑරුම් බව. ඊළඟට එතන ප්‍රභේද දෙකක් දක්වනවා. එතෙන්දී ඒ කියන්නේ ඊළඟට අපිට ඉතිරි වෙන්නේ කුසල් පක්ෂයේ වූ සොම්නස. ඒ කුසල් පක්ෂයේ වූ සොම්නස පිළිබඳව දෙවදෑරුම් බවක් පෙන්වුම් කරනවා. සත්‍ය යංචේ සවිතක්කං සවිචාරං යංචේ අවිතක්කං අවිචාරං යේ අවිතක්කේ අවිචාරේ සේ පණිතතරේ ඒ කුසල් පිළිබඳ වූ සොම්නසුත් යම් සොම්නසක් විතර්ක සහිතද විචාර සහිතද යම් සොම්නසක් විතර්ක විචාර රහිතද ඒ දෙක අතරින් විතර්ක විචාර රහිත සොම්නසම ශ්‍රේෂ්ඨයි වඩා ප්‍රණීතයි මේ අපිට හැඟෙනවා අර විතර්ක රහිත සොම්නස තමයි වඩා නිවනට ළඟ ඒකයි අපිට ගන්නට පුළුවන් නිගමනය. ඊළඟට ඒ විදිහටම ඒ සොම්නස ගැන ප්‍රකාශ කළා වගේම බුදුරජාණන් වහන්සේ දුම්නස ගැන ප්‍රකාශ. දුම්නසත් අර විදිහට කුසල අකුසල වශයෙන් දෙවිදිහකට බෙදලා දක්වලා අකුසල් පැත්ත ඉවත් කරලා කුසල් පැත්තට දුම්නසයි ගතියුත්තේ. ඒ කුසල් දුම්නසී අර විදිහට යම් කුසල් පක්ෂයේ දුම්නසක් විතර්ක ਵਿਚාර සහිතද ඒක පැත්තකට කරලා විතර්ක ਵਿਚාර රහිත විතක්ක ਵਿਚාර නැති දුම්නසට තැන දෙනවා. ඒකයි නිවනට මඟ. මේ මාර්ගයේ ගියොත් තමයි නිවනට ලං වෙන්නේ. එහෙම ප්‍රකාශ කරන මේ සූත්‍ර කොටස අවසන් කරන්නේ බුදුරජාණන් වහන්සේ. එවං පටිපන්නෝ මාරිස භික්ඛු පపంచ සංඥා සංඛා නිරෝධ සාරුප්පගාමිනී පටිපදං පටිපන්නෝ. මෙන්න මේ විදිහට පිළිපන් භික්ෂුවයි පపంచ සංඥා සංඛා නිරෝධයට ගැලපෙන ගමන් මාර්ගයට පිළිපන්නේ වන්නේ. එතකොට මේක ඉතාමත්ම ප්‍රායෝගික වටිනාකමක් ඇති සූත්‍රයක්.
සමහර විට මෙතන පොඩි ගැටලුවක් මතුවෙන්න ඉඩ තියෙනවා. අපි අර කලින් මේ දේශනා මාලාවේ මදුපිණ්ඩික සූත්‍රය සාකච්ඡා කරන අවස්ථාවේ ඒ සූත්‍රයේ සඳහන් වුණා යම් විතක්කේති තං පපංචේති යම් පපංචේති තපෝ නිදානං පුරුෂං පපංච සංඥා සංකා සමුදාචරන්ති ආදී වශයෙන්. විශේෂ පාඨය. එහෙම අපි කලින් දැක්වට එතන කියවෙනවා යමක් විචාරක කරයිද එහෙම ප්‍රපංච කරයි. එනවා ප්‍රපංච කරයිද එය කරන කොටගෙන චක්කු විඤ්ඤාණය රූපයන් පිළිබඳව පපංච සංඥා සංඛාවන් ඒ කියාපු පුද්ගලයාව අභිභවනය කරනවා මැරෙලනවා කියලා. එතකොට මේ සූත්‍රයත් මේ සූත්‍රයත් අතර බැලූ බැලමට පරස්පර විරෝධතාවක් පේනවා. එකිනෙකට නොගැලපෙන බවක් මක්නිසාද ඒ සූත්‍රයේ කලින් සඳහන් කළා. ඡන්දයට හේතුව නිදානේ හැටියට දැක්වේ විතර්කයයි. ඊළඟට විතර්කයට හේතුව නිදානේ ප්‍රභාවය හැටියට දැක්වේ පපංච සංඥා සංඛා. බැලු බැලමට මෙතන අර ක්‍රමයට වඩා වෙනස්. නමුත් මෙතන පරස්පර විරෝධීතාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල එහෙම පරස්පර විරෝධීතාවක් නැහැ. ඒකට හේතුව කුමක්ද? මේ විතර්ක කිරීමට ගන්නේ අර ප්‍රපංච සංඥාවෙන් නිපදවාගත්තු ලෝක ප්‍රඥප්තිමයි. යම් විතක්කේති සංපපංචේති කියලා කියන තැන ඒ විතර්ක කිරීමට උපකාර කරගන්නේ අර ලෝක සම්මත ප්‍රඥා. ඒකට ප්‍රපංච කිරීමෙන් වන්නේ ඒවා තවදුරටත් ලියලා වැඩිලා ඒවට යට වෙනවා අවසානයේ. මදුපිණ්ඩික සූත්‍රයේ ප්‍රපංච සංඥා සංඛා සමුදාචරන්ති කියලා ප්‍රකාශ කළේ ඒ විතර්ක සඳහා උපකාර කරගත්තේ ප්‍රපංච සංඥා සංඛාවයි. නමුත් ඒවා වැඩි ගියාට පස්සේ ඒ ප්‍රපංච සංඥා සංඛාවලටම යට වෙනවා. වෙන විදිහකින් කියනවා නම් මෙතන තියෙන එක්තරා විදිහක චක්‍රාකාර සම්බන්ධතාවක්. අමුතු විදිහේ චක්‍රයකටයි වැඩ කරන්නේ. විතර්කය ඇති කර ගැනීමටත් ප්‍රපංච සංඥා උපකාර කරගන්නවා. ඊළඟට ප්‍රපංච සංඥා සංඛා උපකාර කරගෙන ප්‍රඥප්ති වල උපකාරයෙන් විතර්ක කරගෙන යනකොට අන්තිමට වෙන්නේ අර ප්‍රපංච සංඥා සංඛා ලියලා වැඩෙනවා. ප්‍රපංච සංඥා සංඛා වලට යට වෙනවා ඊළඟට. විතක්ක නිසා ප්‍රපංච සංඥා සංඛා, ප්‍රපංච සංඥා සංඛා නිසා විතක්ක. මොහොම එක්තරා විදිහක චක්‍රාකාර ස්වභාවයක් තියෙනවා. දැන් අපිට හිතා ගන්න පුළුවන් ආශ්‍රවයන් මද්ද්‍රව්‍ය ආදී හැදීමේදී මුහුන් වගේ යම් කිසි දෙයක් ඉදිරිපත් කරගන්න. ඒ මුහුන් දැම්මට පස්සේ කලක් ගියාට පස්සේ ඒකත් මද්ද්‍රව්‍යයක් බවට පත් වෙනවා. ඔන්න ඒ විදිහේ ස්වභාවයක් තියෙනවා. මේ මහා සාංසාරික ගැටලුවේ මහා භයානක තත්ත්වයක් මෙතනින් පෙන්නනවා. චක්‍රාකාර සම්බන්ධතාව. එතකොට මේ චක්‍රාකාර සම්බන්ධතාව දිදීමට එක්තරා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා. මේ වැඩපිළිවෙලයි අර සක්කපඤ්ඤ සූත්‍රයේ දක්වලා තියෙන්නේ. මේක ආවට ගියාට කලබලේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සීරුම් කළ යුතුයි. ඒක නිසා තමයි ඊටාම ගොරහැඩි රළු තත්ත්වයේ ඉඳලම ක්‍රමක්‍රමයෙන් සියුම් කරගෙන යන ආකාරයක් අර සෝමනස්ස දෝමනස්ස ආදී ගැන විස්තර කරන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළේ. සෝමනස්සයත් දෙවදෑරුම්. ඒක අකුසල් පැත්තට වෙන්නත් පුළුවන් කුසල් මාර්ගයට වෙන්නත් පුළුවන්. ඒකදී අකුසල් මාර්ගය ඉවත් කරලා කුසල් මාර්ගයට බහැලා යනවා. විචාරක විචාර උපකාර කර ගන්නට වෙනවා. ඒක නැතුව බෑ. නමුත් එක්තරා දුරකට ගියාට පස්සේ විතක්ක විචාර අතහැරලා අවිතක්කාචාර පැත්තෙන් නිවනට ලං වෙනවා. උන්න ඒ කාරණියයි එතකොට මේ අනුකුබ්බ ප්‍රතිපදාවට අදාළ ඔය කාරණියයි මේ නිත් අපට පිළිගන්නේ. දැන් එතකොට මේන් අපට පෙනියා නම් මේ විතක්ක පපංච සංඥා සංඛා ආදී වචනවල උච්චරා ගැඹුරු විදර්ශනාත්මක වටිනාකමක් පිළිගියා නම් අර අරහත් ඵල සමාධිය අවිතක්ක සමාධිය නමින් යම් යම් සූත්‍රවල හඳුන්වා තිබීම ගැටලුවක් වෙන්න හැටියක් නැහැ. බොහෝ දෙනෙකුට ඒක ගැටලුවක් වගේ පේනවා. අවිතක්ක සමාධිය කියලා පදයක් යෙදෙනවා මේ අරහත් ඵල සමාධිය පිළිබඳව. නිදසුනක් වශයෙන් කියනවා නම් උදාන පාළියේ ජච්ඡන්ද වර්ගයේ සුභූති සූත්‍රයේ සඳහන් වෙනවා. සුභූති නැමැති රහතන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ සමීපෙහි පර්යන්කේ බැඳගෙන හය ඍජු කරගෙන අවිතක්ක සමාධියට සම්වැදිලා ඉන්න වැඩහුන් බව. ඒක දැකලා බුදුරජාණන් වහන්සේ එක්තරා උදාන ගාථාවකුත් වදාලා.
ඒ ගාථාව යස්ස විතක්කා විධූපිතා අධ්‍යත්තං සුවිකප්පිතා අශේෂා තං සංගං අතිච්ච අරූප සංඤේ චතු යෝගාතිගෝ නිජාති නේති. ඊටාත්ම ගැඹුරු අර්ථයක් ඇති ගාථාවක්. නමුත් ඒ අර්ථයට බහින්න කලින් මෙන්න මේ අවිතක්ක සමාධිය කියන එකට අටුවාව දුන්න විස්තරය ගැන යමක් කියන්න සිද්ධ වෙනවා. අටුවාව තෝරන හැටියට අවිතක්ක සමාධි කියන්නේ දෙවෙනි ධානයේ ඉඳලා ඉහළට සියලුම රූපාවචර ධානත් අරූපාවචර සමාධි මේකට අයිතිය. ඒ හැම සමාධිම මේ අවිතක්ක සමාධි කියන එකෙන් හැගෙනවා කියලා. ඒ කියන්නේ අර සමථයට අනුව ගිය අර්ථ පිරික්සීම. මෙතන තියෙන්නේ. ඊළඟට ඒකම කියන මාටුවාව ඉදපණ චතුත්ථ ඥාන පාදකෝ අරහත් ඵල සමාධි අවිතක්ක සමාධියටි අදිත්‍යය. නමුත් මෙතනදී චතුර්ථ ඥානයේ පාදක කරගත් අරහත් ඵල සමාධිය අවිතක්ක සමාධිය නම් හැදින්වෙනවා අය. ඒ විදිහටයි අටුවාව තෝරන්නේ. නමුත් අපිට කියන්න සිද්ධ වෙන්නේ මේ ප්‍රපංච විතක්ක ආදී පද පිළිබඳව මෙතෙක් කළ මේ සාකච්ඡා පසුබිම් කරගෙන බලනකොට මෙතන මේ අවිතක්ක සමාධි කියලා කියන්නේ අර දෙවෙනි ධානයේ ඉඳලා ඉහළට යන ඒ කතාව නෙවෙයි. තනිකර සමතේට සීමා වූ අර්ථයක් නෙවෙයි. විදර්ශනාවට අදාළ අර්ථයක්. සමතෙන් කෙරෙන්නේ විතර්ක ਵਿਚාර తాවකාලිකව සමනය කිරීම. විදර්ශනාවෙන් කෙරෙන්නේ විතර්ක ਵਿਚාරවල මුල එහෙම පිටින්ම සුද්ධ කරලා ඒවා ගෙවා දැමීම. ඒවා නැති කර ගැනීම. ඒවා විනාශ කිරීම. සමුච්ඡේද ප්‍රහාණයක් වගේ දෙයක්. අන්නේ අදහසිනුයි ඒ ආවිතක සමාධිය අරහත් ඵල සමාධියක් කියන්නේ. දැන් එතකොට මේක තවදුරටත් පැහැදිලි කර ගැනීමට ගාථාවේ අර්ථයට බහින්න. ඒ ගාථාවත් අපි පදින් පදේ අරගෙන විස්තර කරනකොට තේරුම් ගැනීම වඩාත් පහසු වෙනවා. පළවෙනි පදේ යස්ස විතක්කා විධූපිතා. එතනදී තටුවාව කියන්නේ යමක තුල විතර්කයන් විතර්ක කියන එක තෝරන්නේ සියලු මිත්‍යා සංකල්ප. කාම විතර්ක ආදී සියලු මිත්‍යා සංකල්ප විතක්ක නමින් හැඳින්වෙන අය. විධූපිතා කියන වචනේ තෝරන්නේ අමුතුම විදියකට. අරිය මග්ග ඥානේන සන්තාපිතා සුසමුච්ඡන්නා. ආර්ය මාර්ග ඥානයෙන් තවන ලද එහෙම නැත්නම් දවන ලද. ඒ වගේම සුසමුච්චින්න සම්පූර්ණයෙන් කපාහරින ලද කියන අර්ථයකුත් දීලා තියෙනවා. නමුත් මේ විධූපිත කියන වචනේ ඊටාත්ම ගැඹුරු තේරුමක් තිබෙන බව අපි කලින් අවස්ථාවක කලින් දේශනාවකදී සඳහන් කරලා ඇති. විශේෂයෙන්ම අර සන්ධූපේති විධූපේති කියන පද දෙකක් එකට යෙදিলা තිබුණ තැනකදී අපි ඒක විග්‍රහ කළේ ධූප කියන්නේ. ධූප කියලා කියන්නේ සුවඳ දුම් ආදී දුම් වර්ග. ඒවයින් කෙරෙන කෘත්‍ය දෙකක් තියෙනවා. ආරාධනා කිරීම, විරාධනා කිරීම. ඒ කියන්නේ ලං කර ගැනීමටත්, එළවා දැමීමටත් දෙකටම අපි දුම් ගස්සනවා. කට්ටකුමංචල් සුවඳ දුම් ආදී අපි සමහර විට ලං කර ගන්නවා දේව ආරාධනා වගේ ආරාධනා කිරීම වලට. ඊළඟට යකුන් එහෙම පළවා හැරීමේදී දුම් වල වගේ සමහර දුම් ගහලා පළවා හරිනවා. උන්නේ අර්ථ දෙකයි. එතකොට විධූපිතා පළවා හරිනවා කියන අර්ථය ගන්න පුළුවන්. විතර්කයන් විධූපණය කිරීමක් මෙතන කියවෙන්නේ. එතකොට යමක තුළ විතර්කයන් විධූපණය කරන ලද්දේද, දුමවා හරින ලද්දේද කියන එකයි මේ පදයේ අර්ථය හැටියට ගන්න තියෙන්නේ. ඊළඟට දෙවෙනි පදය ගනිමු. අජ්ජත්තං සුවිකප්පිතා අශේෂා. මෙතෙන්දී සුවිකප්පිතා කියන වචනේ අටුවාව තෝරන්නේ සුසමුච්චින්නා කියන වචනේ. නමුත් මෙතෙන්දී ඇතුළතින් මනමින් තනා ගන්නා ලද කියන අර්ථයයි. මේ විකල්ප සංකල්ප ආකල්ප ප්‍රකල්ප කල්පනා ආදී පද රාශියක් ඊටාම පැරණි ධාතු රූපයක් වන කෘත් ධාතුවෙන් එනවා. මේ කෘත් ධාතුවෙන් එන වචනවල තියෙන්නේ තැනීම සකස් කිරීම යන අර්ථය. එතකොට මේ සුවිකප්පිතා කියන්නේ ඇතුළතින්ම මනමින් තනා ගන්නා ලද විතර්කය. දැන් එතකොට මේ පද දෙක අපට පද පිළිවෙලට නගන්න වෙන්නේ යස්ස අජ්ජත්තං සුවිකප්පිතා විතක්කා අශේෂා විධූපිතා. යාමක තුල ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙකු තුල ඇතුළතම මනමින් තනා ගන්නා ලද විතර්කයෝ නිරවශේෂ වශයෙන් දුමවා හරින ලදද පළවා හරින ලදද කියන අර්ථයයි මෙතන ගැපී. ඊළඟට ඉතිරි දෙපදය ගැන අපි බලමු. තං සංගං අතිච්ච අරූපසන්නී චතු යෝගාති ගෝණ ජාති නේති.
තං සංගංගතිච්ච අරූප සංඤී කියන පදේ අටුවාව තෝරන්නේ. සංගම් කියන්නේ ඇලීම කියන අර්ථයයි. ඒ ඇලීම කියන්නේ කුමක්ද කියන එක අටුවාව තෝරන්නේ. රාග ආදී කෙලෙස් ඇලීම හැටියට. නමුත් මේ සංගම් කියන ඒ ඇලීම විතර්කයන් පිළිබඳ ඇලීමයි. විතර්ක සංකල්ප ආදියට ඇති ඇලීමයි මෙතන මේ කියවෙන ඇලීම. එතකොට මේ විතර්කයන් පිළිබඳ වූ ඇලීම අතිච්ච ඉක්මවා අරූප සංඤී. මේක ඊටත් වඩා ගැඹුරු පදයක්. අරූප සංඤී කියන එක අටුවාව මේ පදයේ තෝරන්නේ අමුතුම ආකාරයකට. රූපණ සංඛාතස්ස විකාරස අභාවතෝ අරූපන්ති ලද්ධනාමං නිබ්බාන. රූපණ කියලා කියන්නේ වෙනස් වීම කියන අර්ථය. රූපණ නම් වූ වෙනස් වීමක් නිවනේ නැති නිසා නිවනට අරූප කියන නමක් තිබෙනවය. අන්නේ නිවිදියේ අරූප නම් වූ නිවන අරමුණු කරගත්තු මාර්ගඵල සංඥාව ඇති කියන අර්ථයයි මේ අරූප සංඥා කියන පදයේ තියෙන්නේ කියලා ඒ විදිහට අටුවාව තෝරනවා. නමුත් මෙතන ගන්න වෙන්නේ අපිට අරූප සංඥා කියන වචනේ විග්‍රහ කළ හැටි දෙආකාරයක් තියෙනවා. අරූප සංඥා කියලා බෙදලා දක්වන්නත් පුළුවන්. රූප සංඥා කියලා විග්‍රහ කරන්නත් පුළුවන්. මෙතන අයන්න යදන්නේ න කියන නැති බව ඇඟවීමට. න රූප සංඥා කියන එක වගේ. එතකොට පළවෙනි අර්ථය ගත්තොත් අරූප සංඥාව ඇති. දෙවෙනි අර්ථය ගත්තොත් රූප සංඥාව නැති. මේ දෙක එකක් නෙවෙයි. මෙතන සියුම් අර්ථ ભેදයක් තියෙනවා. අරූප සංඥාව ඇති කිව්වොත් එක අර්ථයක්. රූප සංඥාව නැති කිව්වොත් වෙන අර්ථයක්. මෙතෙන්දී අපට ගන්න වෙන්නේ අර අටුවාවේ ගත්තා වගේ අරූප සංඥාව ඇති කියන එක නෙවෙයි. නිවනට අරූප කියලා නමක් තියෙනවා කියලා එහෙම ගැනීමක් නෙවෙයි. මෙතන ගන්න වෙන්නේ රූප සංඥාව නැති. මේක දේශනා කීපයකට කලින් අපි සඳහන් කළා. මේ විතර්ක වලට උපකාර වන නිමිති ගැනීම ආදියට උපකාර වන මූලික කාරණයක් කියලා රූප සංඥාව. ඒතර නිදසුන් වශයෙන් අපි දැක්ුවා සංයුක්ත නිකාය ජටා සූත්‍රයේ. දීපවරක්ම උද්දෘත කරලා දක්වන්න සිද්ධ වුණා. යත්තනාමංච රූපංච අසීසං උපරුජ්ජති පටිඝං රූප සංඥාච එත්තසා චිජ්ජති ජට. යම් තැනික නාමයක් රූපයක් පටිඝයත් රූප සංඥාවත් සම්පූර්ණයෙන්ම උපරෝධනය කෙරේද වළක්වාලනු ලැබේද එතන මේ අන්තෝ ජටා බහ්‍යතා අවුල කපා හරිනු ලැබේ. කොට අන්නේ රූප සංඥාව ගැනයි මේ ගාථාවේ කියවෙන්නේ. ඒ රූප සංඥාව නැති මේ අරහත්යේදී කෙරුණේ අර අරූප සංඥාවක් ලං කර ගැනීම නොව රූප සංඥාවෙන් මිදීම. මක් නිසාද අපි කලින් අවස්ථාවකදී සඳහන් කළා. අරූපය තුලත් රූපය ගැබ් වෙලා කියලා. රූපයම හැවණැල්ලක් තමයි අරූපය. ඒක නිසා මෙතන කියවෙන්නේ අරූපය නොවේ. ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. රූප සංඥාවෙන් මිදීම. මක් නිසාද රූප සංඥාව හේතු කරගෙන තමයි අර නිත්‍ය සංඥාව අනුව නිමිති ගැනීමක් තිබෙන්නේ. රූප සංඥාව නිසාම තමයි අර පටිඝයක් ගැටීමක් තිබෙන්නේ. මේ සංසාර ගැටලුවට මූලික හේතුව ඒකයි. තරහා ගැඹුරු තේරුමක් මෙතන තියෙනවා. අන්නේ රූප සංඥාව නැති වුණු බවයි මේ අරූප සංඥා කියන පදයෙන් ගන්න තියෙන්නේ. තං සංගම් අතිච්ච අරූප සංඥා. ඒ විතර්කයන්ට ඇති ඇල්ම ඉක්මවන රූප සංඥාව ඉක්ම වූ ඒ රහතන් වහන්සේ අවසාන පදයයි දැන් අපිට ඉතිරි වෙලා තියෙන්නේ චතු යෝගාති ගෝණ ජාතිනේති. චතු යෝග කියලා කියන්නේ කාම භව දිට්ඨි අවිජ්ජා කියලා කියන බන්ධන බැනි හතර. මේ යෝග හතරම ඉක්මෙව රහතන් වහන්සේ. මේ සුභූති ස්වාමීන් වහන්සේ චතු යෝගාති ගෝණ ජාතිනේති. ඒක ඉක්ම වූ නිසා උපතකට එන්නේ නැහැ. උපත කියන සංකල්පයකට ඉඩක් නැහැ. දැන් එතකොට මේ ඉන්න අපිට පැහැදිලි වුණා මේ අවිතක සමාධි කියන වචනේ එක්තරා ගැඹුරු අර්ථයක් තියෙන බව. මේ විතර්කයන් විධූපණය කිරීම ගැන කල්පනා කරලා බලනකොට මේ විතර්ක කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම මාර සේනාවක්. ඔන්නෝතෙන්දි තමයි අපිට මේ යෝගාවචර ජීවිතයට ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක් වෙන මේ විතර්ක පිළිබඳ ප්‍රශ්නයට හොඳ පිළිතුරු ලැබෙන්නේ. මාර සේනාවයි මේ විතර්ක කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් මාර සේනාව කියන්නේ කෝලාරික අර්ථයෙන් ගන්නව නිතරම. නමුත් සමහර සූත්‍රවල ප්‍රධාන සූත්‍රයේ හැම මේ විතර්කේනොත් මාර සේනාව හැටියට හඳුන්වලා දීලා තියෙනවා. ප්‍රධාන සූත්‍රයේ කියවෙනවා කාමාතේ පඨමා සේනා ဒ ුතියා රති උච්චති තතියා කුප්පිපාසාතේ චතුර්ථි සංහා පෞච්චති ආදි වශයෙන්.
මාරේ අමතල බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා නුඹේ පළවෙනි සේනාව කාමයයි, දෙවෙනි සේනාව අරතියයි, තුන්වෙනි සේනාව කුසගින්නා පිපාසයයි, හතරවෙනි සේනාව තණ්හාවයි ආදී වශයෙන්. ওই විදිහට සේනාව හඳුන්වනවා. මෙතන මේ කියවෙන කාමයන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ වස්තු කියලා. නමුත් මෙතන කියවෙන්නේ කාමයන් පිළිබඳ සිතිවිලි. කාමයන් පිළිබඳ විතර්කයන්මයි ඇත්ත වශයෙන්ම යමුරු අර්ථයෙන් සැලකුවාම කාමයන් හැටියට සැලකෙන්නේ. මේ බව හොඳින් හෙළවෙන හොඳ ගාථාවක් සංයුක්ත නිකාය සඳහන් වෙනවා. මෙතේ කාමා යානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්සකාම. චිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ අතිත්ථ දීරා විනයන්ති ඡන්ද. මෙතේ කාමා යානි චිත්‍රානි ලෝකේ. ලෝකයේ විසිතුරු දේවල් නොවේ කාමයෝ. සංකප්ප රාගෝ පුරිසස්සකාම. සංකල්ප රාගයයි මිනිසෙකුට කාමය වන්නේ. චිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ විසිතුරු දේ ලෝකේ ඔහේ තියෙනවා. ඒවා තිබෙනවා තවදුරටත්. අතිත්ථ දීරා විනයන්ති ඡන්දං. නමුත් ධීරයන්ට ප්‍රාඥයින්ට කරන්න තියෙන එකම දේ කුමක්ද? ඒවා පිළිබඳ ඡන්දය. අර කලින් ශක්‍ර දේවයන්ද්‍රය ප්‍රකාශ කළා ඡන්දය තියෙන විතර්කයේ උදේ කියලා. එතෙන් අපිට ඡන්දයත් විතර්කයට සම්බන්ධ බව තේරෙනවා. ඒ කාමයන් පිළිබඳ ඡන්දයයි ධීර පුද්ගලයන් දුරු කරන්නේ හික්මවා ගන්න. එයිනුත් අපිට පේනවා මේ කාම කියන වචනේ ගැඹුරු අර්ථයෙන් බලනකොට අර වස්තුකාමී නෙවෙයි මෙතන තියෙන්නේ. ඒ කාම වස්තුන් හැම එකක්ම පිළිබඳ විතර්කය. විතර්කයන් පිළිබඳ ප්‍රශ්නයටයි අපි අවසාන වශයෙන් එන්නේ. ඒකටම තව නිදර්ශනක් ගත්තොත් කුප්පිපාසා කියලා කියනවා. මායාවේ සේනාවේ කොටසක් තමයි බඩගින්නයි පිපාසය. මේ බඩගින්නයි පිපාසයයි කියන දේවල්ම නෙවෙයි මෙතන මේ මාර සේනාව. බඩගින්න පිපාසය නිසා ඇති වෙන විතර්ක. කිංසු වසිස්සාම කුවන් වසෙස්සන් ආදි වශයෙන් මොනවද මං කන්නේ කොහෙද නිදන්නේ ආදි වශයෙන් ඇති කරගන්න විතර්ක. එහෙම නැතිනම් මේව නැතිකම නිසා ඇති වෙන විතර්ක තමයි මාර්සේන. නිකම්ම කුසගින්නයි පිපාසය නෙවෙයි. උන්වයි විදියට අපට පේනවා විතර්ක පිළිබඳ ප්‍රශ්නේ මෙතන වැදගත් බව. ඒ වගේම කලින් අවස්ථාවක අපි උදාන පාළියෙන් උපුටා දැක්වුව උදාන පාළියේ බෝධිවග්ගයේ 3 වෙනි සූත්‍රයේ ගාථා සදා හවේපාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මනස්ස විදූපයන් තිත්තති මාරසේනං සූර්යෝ ඕභාසෝ මන්තලික්ඛ. බුදුරජාණන් වහන්සේ සම්බෝධිලාභයෙන් පස්සේ පළවෙනි සතියේ පරයන්කෙන් වැඩ ඉඳලා 7 වෙනි දවසේ රාත්‍රී අවසාන යාමේ පටිච්චසමුප්පාද ධර්මයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ධ්‍යාකාරයටම සම්මර්ෂණය කරන අවස්ථාව පිළිබඳ උදාන ගාථාවක් මේක. සදා හවේපාතු භවಂತಿ ධම්මා ආතාපිනෝ ජායතෝ බ්‍රාහ්මන. යම් අවස්ථාවක කෙලස් තවරන වීර්යයෙන් යුක්තව ධ්‍යාන වඩන්නා වූ රහතන් වහන්සේ මේ බ්‍රාහ්මණයාට ධර්මියෝ පහළ වෙද්ද ඒ කියන්නේ ප්‍රත්‍ය ධර්මියෝ වැටෙද්ද විදූපයන් තිට්ඨති මාරසේනං. මේ අවස්ථාවේ රහතන් වහන්සේ මාරසේනාව පළවා හරිමින් සිටිනවා. සූර්යෝ ඕභාසේ මන්තලික්ඛ ආස ආලෝකවත් කරන සූර්යයා වගේ. ඔන්න එතකොට අපිට ගලපන්න පුළුවන් දැන් මෙතෙක් කියාපු කාරණා අනුව අර කියාපු මාරසේනාව පළවා හැරීම කුමක්ද කියලා. අර පටිච්ච සමුප්පාද ධර්මයේ අනුලෝම පටිලෝම වශයෙන් මෙනෙහි කිරීම. ඒවා ගැන හුඟක් දුරට අපි සාකච්ඡා කරලා තියෙනවා. මේ පටිච්ච සමුප්පාද න්‍යාය අනුව කල්පනා කරලා බලනකොට මෙන්න මේ විදිහේ දෙයක්. ඉමස්මින් සති ඉදං හෝති ඉමසුප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් අසති ඉදං නොහෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධ. මේ ඇති කල්හි මේ වෙයි. මේ ඇති වීමෙන් මේ ඇති වෙයි. මේ නැති කල්හි මේ නොවේ. මේ නැති වීමෙන් මේ නැති වෙයි. මෙන්න මේ ධර්ම න්‍යායයට එකඟව මේ ධර්ම න්‍යාය මෙතනට කිට්ටු කරනකොට මේ එක්ක ප්‍රත්‍ය ධර්මයන් ගෙවිලා යනවා. අන්නේ ගෙවි යාමෙන් තමයි අර විතර්කයන් නැති වෙලා යන්නේ. විතර්කයන් විදූපණය වන්නේ. මේ හැම එකකම ඇතුළත එකිනෙකට සම්බන්ධව තිබෙන අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් ඒ ප්‍රත්‍ය සම්බන්ධතාව අර ජෝඩු වශයෙන් ගැලපිලා තියෙන ඒ ධර්මයන් අතර ඒ ධර්මයන් මැදින් තිබෙන ඒ ධර්මයන් හා සම්බන්ධ ප්‍රතිත්‍ය සමුත්පාද ධර්ම න්‍යාය දිහා අර විදියට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් බලනකොට අර එකකවත් ගන්න දෙයක් නැහැ. ඒ හැම එකකම
විතර්ක ගෙවිලා යනවා. ඒවා මැකිලා යනවා අර ඇතිවීම නැතිවීම එකවර දකින්නකොට. විනිවිද දැකීම. ඒකෙන්ම තමයි මාර්සේනව පළවා හරින්නේ. විදෝපයන් පිටට මාර්සය. අන්න එතකොට ඒකිනුත් අපට පේනවා මේ මාර්සේනා විදෝපනය කරන්නේ විතර්ක විදෝපනය කියලා. නැවතත් අපි මේ අවිතක්ක කියන වචනයට එමු. අවිතක්ක සමාධිය අර කියාපු සූත්‍රයේ පමණක් නෙවෙයි මේ අවිතක්ක සමාධිය ගැන සඳහන් වෙන්නේ. සාරිපුත්ත තේර ගාථාවේ සඳහන් වෙනවා ඒ වගේ හොඳ ගාථා. අවිතක්කං සමාපන්නෝ සම්මා සම්බුද්ධ ශාවකෝ අරියේන තුන්හි භාවේන උපේතෝ හෝති තාවදී. අවිතර්කයට සංවේදන සම්මා සම්බුද්ධ ශ්‍රාවක කෙනෙක් එකිනෙහිම ආර්ය තුෂ්ණී භාවයෙන් යුක්ත වූ එක්තේ. මේ අවිතක්ක සමාධිය කියලා කියන්නේ අරහත් ඵල සමාධියට. ආර්ය තුෂ්ණී භාවය කියලායි කියන්නේ. සමතේදී කියනවා වගේ අර දෙවෙනි ධානයේ විතර්ක විකාරයෙන් මිදුණු දෙවෙනි ධානය ගැන නොවේ මෙතන කියන්නේ. නියම ආර්ය තුෂ්ණී භාවය නම් අරහත් ඵල සමාධිය. විතර්ක පිළිබඳ ප්‍රශ්නෙන් සම්පූර්ණයෙන්ම මිදුණා. අනේකයි අවිතක්ක සමාධිය. එපමණක් නෙවෙයි තවත් ගාථාවල සඳහන් වෙනවා. විමලා තේරී ගාථාවේ සඳහන් වෙනවා නිසින්නාරු කමූලම්හි අවිතක්කසලාභිනි කියලා ඒ රහත් තෙරණිය මම අවිතක්කය ලබාගෙන ගසක් මුල ඉඳගෙන සිටියෙමි කියලා සඳහන්. එතන කියවෙන අවිතක්කයත් අරහත් ඵල සමාධිය. කොමනක් නොවේ සංයුක්ත නිකායේ මාර්ග සංයුත්තේ දීතරෝ සූත්‍රයේ එනවා රහතන් වහන්සේගේ ගුණ සමූහයක් සඳහන් වෙන දීර්ඝ ගාථාවක්. අසබ්දකායෝ සුමුත්තිචිත්තෝ අසංඛරාණෝ සතිමානෝකෝ අඤ්ඤාය ධම්මං අවිතක්කජාය. තව දිගට යනවා ඒ ගාථාව. රහතන් වහන්සේගේ ගුණ සමුදාය. පස්සබ්දකායෝ සංසුන් කය ඇත්තේ සුමුත්තිචිත්තෝ මනමින් මිදුන සිට ඇත්තේ අසංඛරාණෝ සංස්කාර රැස් නොකරන්නේ සතිමත් වූයේ අනෝකෝ විඥානය කොතැනකවත් තලපදියම් නොවූයේ අඤ්ඤාය ධම්මං නිර්වාණ ධර්මය වටහාගෙන අවිතක්ක ධායයි අවිතක්ක ධානය වඩනවා. එතන කියන අවිතක්ක ධානයත් මේකයි. එතකොට අවිතක්ක සමාධිය ආදී පදවලින් මේ අරහත් ඵල සමාධිය හඳුන්වලා තියෙන්නේ යම්කිසි විශේෂාර්ථයක. දැන් මේ කාරණා වලින් අපට පෙනී යනවා විදර්ශනාවට අදාළ පදයක් මේ අවිතක්ක සමාධිය කියලා කියන්නේ. තනිකර සමතයට ආйти අර දෙවෙනි ධානය කියන අර්ථය නෙවෙයි. මක්නිසාද මේ විතර්කයේ සම්පූර්ණයෙන්ම ජය ගන්න පුළුවන් වන්නේ අර යටින් තිබෙන පపంచ සංඥා සංඛා ප්‍රහාණය කළාමයි. බුදුරජාන් වහන්සේ මේ අරහත් ඵල සමාධියට සම්බන්ධ අවස්ථාවක් ගැන උදාන පාළියේ සමහර තැනක සඳහන් වෙනවා. අක්තනෝ පపంచ සංඥා සංඛා පහණ පච්චවේක්ඛමානෝ නිසින්නෝ හෝති. තමන් වහන්සේ පపంచ සංඥා සංඛා ප්‍රහාණය කළ බව ප්‍රත්‍යවේක්ෂා කරමින් වැඩහුණා. ඒකට පపంచ සංඥා සංඛාවක් ඒ කියන්නේ පపంచ සංඥාවෙන් ඇති කරගත්තු ලෝක සම්මත ප්‍රඥාත්‍ය ආදී ඒවයින් සිත මුදාගත්තා නම් ඒ අවස්ථාවේදී අර ඇතුළත විතර්ක වලට යටවීමක් කෙරෙන්නේ නැහැ. විතර්ක ඇති වෙන්නේ නැහැ, නිමිති ගැනීමක් නැහැ. අන්නේ අර්ථය පැහැදිලි කිරීමටයි අවිතක්ක ඥාන, අවිතක්ක සමාධිය ආදී පදේ විලා තියෙන්නේ. තවදුරටත් අපි නිදසුන් දක්වනවා නම් මේකට සංයුත්ත නිකාය සගතක වර්ගයේන සංයෝජන සූත්‍රයේ දේවතාවෙක් අහනවා ප්‍රශ්නයක්. කිංසු සංයෝජනෝ ලෝකෝ කිංසු තස්ස විචාරණං කිස්සස්ස විප්පහානේන නිබ්බානමිති උච්චති. ලෝකයට ඇති සංයෝජනේ හැකිල්ල ධර්ම කුමක්ද? ලෝකයේ ඇදගෙන යන්නේ හසුරුවන්නේ ඇවිද්දවන්නේ කුමක්ද? කුමක ප්‍රහාණයෙන්ද නිවනයයි කියනු ලබන්නේ. නිබ්බාණයයි කියලා කියන්නේ කුමක් ප්‍රහාණය කළාම. ඒකට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර. නන්දි සංයෝජනෝ ලෝකෝ විතක්කස්ස විචාරණං සංහාය විප්පහානේන නිබ්බානමිති උච්චති. ලෝකයට ඇති හැකිල්ල අර මොකක් හරි අමුණන කොක්ක වගේ දෙයක් තමයි මෙතන කියන්නේ මේ සංයෝජනය. ඒක තමයි නන්දි. නන්දි කියලා කියන්නේ තුටු වීම, සතුටු වීම. යමක් පිළිබඳව සතුටු වෙන්න පටන් ගත්තාම එතන ඉඳලා විතර්ක වැඩෙනවා. එතකොට නන්දි සංයෝජන ලෝකෝ විතක්කස විචාරණ. විතර්කයේ තමයි ලෝකයේ ඇදගෙන යන්නේ. සංහාය විප්පහානේන සෘෂ්ණාව සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කිරීමෙන් නිවනයි කියනවා. මේ අනුවත් අපට පෙනෙනවා විතර්කයේ කියන වචනේ විදර්ශනාවට කොයි තරම් වැදගත් පදයක්ද කියලා.
ඊළඟට තවත් කාරණයක් අපිට මෙතෙන්දි ප්‍රකාශ කරන්න පුළුවනි. සුත්ත නිපාතේන සුන්දරික භාරද්වාජ සූත්‍රයේ සඳහන් වෙනවා රහතන් වහන්සේ කෙනෙකුන් පිළිබඳව භාසවායස්ස වචී කරාච විදූපිතා අත්ථගතාන සම්පි. එතනත් විදූපිතා කියන වචනේ සඳහන් වෙනවා. ඒ විමුක්ත පුද්ගලයා මුනිවරයා පිළිබඳව ඒ පුද්ගලයා තුල භවාශ්‍රමේනොත් වචී කරා. වචී කරා කියන පදේ අටුවාවල තෝරන්නේ පරුෂ වචනය හැටියට. ටිකකට කල්පනා කරලා බැලුවොත් භවාශ්‍රවහා පරුෂ වචනය රහතන් වහන්සේ තුල නැති කරලා කියවා මෙතන මොකක්ද නොගැලපෙන බවක් වෙනවා. මක්නිසාද භවාශ්‍රව කියලා කියන්නේ මහා උත්කෘෂ්ඨ මට්ටමකින් ගත්ත ගැඹුරු ධර්ම කාරණයක්. පරුෂ වචනය කියලා කියන්නේ කාටුක පරුෂ කියන අදහසනේ. කක්ඛලා පරුෂ. නමුත් මෙතන ගැඹුරු අර්ථයක් තියෙනවා. වචී කරා කියලා කියන්නේ වචී වචනය සම්පූර්ණයෙන්ම මේ වාග් ව්‍යවහාරයේ යට තියෙන රොඩ් ක්ෂාරය වචී කරා. විතර්ක වලට පදනම් වන අර පపంచ සංඥා සංඛා ආදී වශයෙන් තිබෙන ලෝක ප්‍රඥප්ති සමූහයයි මෙතන වචී කරා කියලා කියන්නේ. එතකොට රහතන් වහන්සේ තුල භවාශ්‍රවෙනුත් නැහැ. අර වචී රොඩ් වාග් ව්‍යවහාරය පිළිබඳව තියෙන රොඩ් ඒකත් නෑ. විදූපිතාය විදූපණය කරලා අර මාන සේනාව වගේ පළවා හැරලා දුම්මල ගහලා එලවලා අත්ථගතා ඒ කෙනවරයි නසන්ති ඒවා තවත් නැහැ. පරුෂ වචනේ නැති බව කමුතුන් කියන දෙයක් නැහැ රහතන් වහන්සේ. එතකොට භවාසවා යස්ස වචී කරාච විදූපිතා අත්ථගතාන සම්ති. ওই විදිහට අර්ථ ගන්නකොට හැම එකකින්ම අපිට පේනවා විශේෂයෙන්ම යෝගාවචර ජීවිතයට ඉතාමත්ම අදාළ වූ කාරණයක් තමයි මේ විතක පపంచ ආදී වශයෙන්. ඒකයි අපිට සූත්‍ර දේශනාවලින් මතු කර ගන්න පුළුවන්. ඒ වගේම අරහත් ඵල සමාධිය අවිතක්ක සමාධිය නම් හැඳින්වීමෙන් පෙනෙනවා මේ විතර්කයන් ජය ගැනීම සාමාන්‍යයෙන් සමතයෙන් කරනවා වගේ తాවකාලික ජය ගැනීමක් නොවන බව. ඊට වඩා මේ විතර්කයන්ට යටින් පිහිටි ලෝක ප්‍රඥප්ති පිළිබඳ ලෝක ප්‍රඥප්ති වල තියෙන සාපේක්ෂක ස්වභාවය, ඒ වායේ තිබෙන මිත්‍යා ස්වභාවය, ඒ වා යටින් තිබෙන නිත්‍ය සංඥාව ආදී හැම එකක්ම ඉක්මවලා නිමිති මකල දාලා මුළු ලෝකයම බොඳ වූ දිය සායම් චිත්‍රයක් බවට පත් කරගෙන අර නානත් සංඥාවෙන් හිත මුදාගෙන ඒකත් සංඥාවත් අල්ලගන්නේ නැතිව එහෙම පිටින්ම විමුක්ත වූ සිතක් ඇතිවීමටයි මේ අවිතක්ක සමාධි කියන පදය යෙදිලා තියෙන්නේ. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.